සදහැවත් ඔබ සියලුම දෙනාට. සදහැවත්නි සුවහසක් ශ්‍රාවක සිස්සතන් වල දහම් පිපාසය සංසිඳවාලන්නට බෞද්ධ රූපවාහිනී නාලිකාව සෑම බ්‍රහස්පතින්දා දවසකම සදහැවත් ඔබ වෙනුවෙන් sannivedanaya කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් උතුම් දායකත්ව සද්ධර්මදේශනාවකට ඉඩහසර වෙන් කරවා ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. සදහැවත්නි ඒ වෙනුවෙන් දේශනාව පවත්වන්නට ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මැදිරි පරිසරයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරය, මර්දන් කල්ල, කරුණාගල, චිත්ත විවේකාරාම යන උභය මහා විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරිය දජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ධම්සභා මණ්ඩපයට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවත්නි අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ගනිමින් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සුනිල් තලේරත්න, විනීතා තලේරත්න සහ රුවේනි රුවන් හා මනෝරි යන දූපුතුන් ඇතුළු පැමිණ සිටින පින්වත් පිරිස විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ අදට නියමිත ධර්ම දේශනාවට දායකත්වයේ ගත්ත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි සුනිල් තලේරත්න, විනීතා තලේරත්න සහ රුවිනි රුවන් සහ මනෝරි යන දූපතුන් ඇතුළු හිත මිතුරන් විසින් අරමුණු දින ගොඩක් අපි පිළිබඳව දේශනාව අවසානයේ සඳහන් කරලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරනවා. සසරින් නිවනට. සසරින් නිවනට නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කළේම නෑ මෙච්චර දවස්. පෙර භවයේත් බැරි වුණා. හැබැයි දැන් ඇවිල්ලා තියෙන සුදුසු තැනකට. ඔව්. ඒක නිවැරදිව තේරුම් ගන්න පුළුවන් සුදුසු තැනකට ඇවිල්ලා තියෙන මනුස්සාත්ම භාවය ලබාගෙන. කියන දේ හොඳට තේරෙනවා. සම්බුද්ධ ශාසනයේ තියෙනවා. දේශකයන්න් වහන්සේලා ඉන්නවා. ඒ ප්‍රමාණවත්. දුක්ඛාරය සත්‍ය. ලෝකයේ සත්‍ය හතරක් තියෙනවා, වෙනස් කරන්න බෑ. මේ සත්‍ය හතර මේ ලෝකයේ කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ. දුක කියන්නේ කාර්ය සත්‍යයක්. ඒක බොරුවක් නෙමෙයි. නිකන් සත්‍යයක් නෙමෙයි, ආර්ය සත්‍යයක්. ඒක ශ්‍රේෂ්ඨයි, උතුම්. තාමත්ම නිවැරදි. දුක්ඛාරය සත්‍ය. ඒක අවබෝධ කරගන්න ඕනේ ධර්මතාවයක්. දුක සමුදාය සත්‍ය. ඒ දුක් ඇති කරන හේතුවක් තියෙනවා. ඒ තෘෂ්ණාවයි. ඒක ප්‍රහාණය කරන්න ඕනේ. ඒක අයින් කරන්න ඕනේ. ඒක ඉවත් කරන්න ඕනේ. ඒක පරම සත්‍යයක්. මේ සත්‍ය වෙනස් කරන්න බෑ. දුක නිරෝධාර්ය සත්‍ය. ඒ හේතු අයින් කළොත් අර සියලු දුක් ටික අවසන් වෙනවා. ආයි හටගන්මන්නේ. ආයි සකස් වීමක් නැහැ. ආයි පිහිටීමක් නැහැ දුකේ. සියලු දුක් වල නිමාව. ඒ නිරෝධයයි. ඒක සාක්ෂාත් කළ යුතු ධර්මයක්. ඒ සඳහා වැඩි යුතු මාර්ගයක් තියෙනවා. ඒක වඩන්න ඕනේ මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කරන්න ඕනේ. මාර්ගය කියන්නේ පාරනේ. ඒ පාරේ ගමන් කරන්න ඕනේ. ඒ මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එහෙනම් මාර්ගය දේශනා කරනවාද?
එයි හරියටම තාම මාර්ගයට වැටුණා නම් අද බණහඬ වාඩි වෙන්නේ නැහැ. තාම මාර්ගේ පාර හොයාගන්න බැරි වුණා. ඔව්. එහෙනම් ඒ පාර කියනවා. ඒ මාර්ගය කියනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත කරනවා. පැහැදිලි කරනවා. හොඳට අහන්න. සමාධි සිතින් අහන්න. මේ ධර්මතාවය නිතාම ලස්සනට දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. මොකද මාර්ගය කියන එක අපි දැනගන්න ඕනේ. මේ මාර්ගය මෙච්චර කාලයක් හරියට දැනගන්න බැරි වෙච්ච නිසානේ මේ භවයටත් ආවේ. පාර හොයාගන්න බැරි වුණානේ හරියට. නේ. එහෙනම් ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාාර්ය සත්‍යයක්. ඒක ආර්ය සත්‍යයක්. බොරුවක් නෙමෙයි. ඒක සත්‍යයක්. ඒක තාමත්ම නිවැරදිව පැහැදිලි කරන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. අනුපද වග්ගයේ 7 වෙනි සූත්‍රයේ මහා චත්තාරිස්සක සූත්‍රය. ඒක සූත්‍රයක් තියෙනවා. එදා සවැත් නුවර චේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරනවා. මහණෙනි මම නොබලාට නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් සම්මා සමාධිය දේශනා කරනවා. නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් ප්‍රත්‍ය කියන්නේ උපකාර උදව් පිහිට. මොකටද? සම්මා සමාධියට. නිවැරදි උත් ප්‍රත්‍ය සහිත උත් සම්මා සමාධිය මම නොබලාට ප්‍රකාශ කරනවා. හොඳින් අහන්න ටික. මහණෙනි සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මෙන්න මේ අංග 7 පිරිවර වෙලා එනවනම් යම් අවස්ථාවක මේ අංග 7ම එක සිතේ පිරිවර වෙලා එනවනම් සිතේ ඒකාග්‍රතාවයක් සිතේ තන්පත් බවක් සිත නොවිසිරවීමක් අරමුණෙහි රැඳීමක් මහණෙනි සම්මා සමාධියයි. මේ අංග 7 පිරිවර වෙලා එන්න ඕනේ. ඒ පිරිවරත් එක්ක එන්න ඕනේ. චිත්ත ඒකාග්‍රතාවය, තන්පත් බව, නොවිසිරෙන බව. මහණෙනි සම්මා සමාධියයි. මේ සඳහා සම්මා දිට්ඨිය මුලින් ඉන්නවා. දැන් අපි සීල සමාධි ප්‍රඥා කියලා ගත්තොත් ප්‍රඥාවට අයිති දෙකෙන්නේ අන්තිමට. සීලෙ මුලට අරයි. සමාධිය මැද්දට දාලා. ප්‍රඥාව අවසානයේට දාලා. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කරන මහණෙනි සම්මා දිට්ඨිය මුලින් ගන්න ඕනේ. එයි සම්මා දිට්ඨිය කියලා දැනගන්නෙත් මිත්‍යා දිට්ඨියයි කියලා දැනගන්නෙත් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට ආපු පුච්චලයා විතරයි මේ මිත්‍යා දිට්ඨියයි. මේ සම්මා දිට්ඨියයි කියලා දැනගන්නේ සම්මා දිට්ඨිය. ඒ සඳහා පවත්තනමද යම් සිහියක්, නිවැරදි සිහියක්, ඒ සම්මා සතියයි. ඒ සඳහා ගන්න උත්සාහයක්, උනන්දුවක්, මහන්සියක් ඇද්ද? ඒ සම්මා වායාමයයි. මහණෙනි මේ කරුණ තුන මුලින් ඉන්නවා. මේ කරුණ තුන මුලින් ඉන්නවා. සම්මාදිට්ඨිය කියලා දැනගන්නෙත් මිත්‍යා දිට්ඨිය කියලා දැනගන්නෙත් සම්මාදිට්ඨිය. මොකද්ද මිත්‍යා දිට්ඨිය? දුන්නා නම් යමක් ඒකට විපාකයක් නැහැ කියලා හිතනවා. ලෝකයේ අදත් ඉන්න එහෙමයි. විශාල ආකාරයෙන් විශාලට මහා දාන දෙනවා. අනේ මේ දුන්නයට ඇති වැඩක් නැහැ. ඔකට ඇති විපාකයක් නැහැ. යම් දෙයක් පූජා කරනවා. පූජා බුද්ධියෙන් අනුග්‍රහ බුද්ධියෙන් පූජා කරන යම් කිසි කෙනෙක්. මේකට විපාකයක් නැහැ. එහෙම දික්ටි ගත්ත අය ඉන්නව ලෝකේ. ඊ타මත්ම නිවැරදිව පිළිවෙතේ පිහිටලා ඉන්න බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් හෝ මහාන බ්‍රාහ්මණයන් නැහැ. ලෝකේ එහෙමයි නැහැ. අදත් ඉන්නවා. එහෙම ගන්න අය, එහෙම දික්ටි ගන්න අය, එහෙම සිතුවිලි ඇති කරගත්ත අදත් ඉන්නවා. මහණෙනි මේ මිත්‍යා දික්තියයි. මහණෙනි සම්මා දිට්ඨිය දෙආකාරයි. සම්මා දිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ආශ්‍රව සහිතයි. හැබැයි කුසල පක්ෂයේ යෙදෙන්නේ. සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම.
යහපත් දැක්මක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. මහණෙනි කුමක්ද ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය? දුන්නු දෙයට විපාකයක් තියෙනවා. එහෙම හිතන පිරිසක් ඉන්නවා. විශාල දානයක් දෙනවා, විශාල දෙයක් පරිත්‍යාග කරනවා. ඒකට මට මොන හරි ලැබෙයි. මේ භවේ නැත්තම් අනාගතේ හරි ඊගාව භවේ හරි ලැබෙයි කියලා හිතනවා. පූජාවක් කළා නම් ඒකෙන් මට යමක් ලැබෙයි කියලා හිතනවා. හොඳින් නිවැරදිව පිළිපදින අනුගමනය කරන සිල්වත් අය ඉන්නවා, බ්‍රාහ්මණයෝ ඉන්නවා, ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා කියලා එයා හිතනවා. ඒ ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මාදිට්ඨියයි. හැබැයි ආශ්‍රව සහිතයි. මොකක්ද ආශ්‍රව කියන්නේ? එයා කාමයන්ට ඇලිලා ඉන්නවා. කාමාශ්‍රව. කාමයන්ට ඇලිලා. කාමයේ කිව්වේ පංචකාමයට. රූපවලට සිත ඇලිලා. රූප රාග. ශබ්දවලට ඇලිලා. සුවඳට ඇලිලා. රසයට ඇලිලා. පහසට ඇලිලා. එයාට ආශ්‍රව තියෙනවා. හැබැයි යා කුසල පක්ෂී. ඒ විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා. දුන්නා නම් යමක් ඒකට විපාකයක් තියෙනවා කියලා පිළිගන්නවා. විශාල වශයෙන් මහා දානයක් දුන්නා නම් ඒකටත් විපාකයක් ඇති කියලා පිළිගන්නවා. ඒතර යමක් පූජා කළා නම් ඒකට යමක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒක හරි. ඒතර නිවැරදිව පිළිපදින ඉන්න පුළුවන් ලෝකේ නිවැරදිව පිළිපදින බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්න පුළුවන්. එයා පිළිගන්නවා. හරිද? හැබැයි යාට කාමාශ්‍රව තියෙනවා. කාමයන්ට ඇලිලා. දැන් එහෙමයි ලෝකේ ඉන්නවද? එයාට භවආශ්‍රව තියෙනවා. භවයන්ට ඇලිලා. නැවතීගව භවයක් හොඳ භවයක් ප්‍රාර්ථනා කරනවා. භවආශ්‍රව භවයටත් ඇලිලා. ditthිය ආශ්‍රව. එයා ditthි වලටත් ඇලිලා. එයාට හඳහන ගැන විශ්වාසයක් ඇති. වේලපත් කඩේ ගැන විශ්වාසයක් ඇති. නැකත් ගැන විශ්වාසයක් ඇති. දෙවියන් ගැන විශ්වාසයක් ඇති. අදෘශ්‍යමාන බලවේග කෙරෙත් විශ්වාසයක් ඇතියට. එහෙමයි ඉන්න ditthි ආශ්‍රම. ඒතර යාර කාමාශ්‍රවත් තියෙනවා, භවආශ්‍රවත් තියෙනවා, ditthි ආශ්‍රවත් තියෙනවා. අවිජ්ජාශ්‍රව. ඒ ආශ්‍රව තියෙනවා නම් අවිජ්ජාශ්‍රවත් තියෙනවා. ආශ්‍රව කියන්නේ ඇලිලා. සිත ඒවට ඇලිලා. හැබැයි සම්මාදිට්ඨිය. ලෞකිකයි. මහණෙනි ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ආශ්‍රව රහිතයි. එයා කාමයන්ට ඇලිලා නැහැ. එයා භවයන් ප්‍රාර්ථනා කරන්නේ. එයා ditthි වලට ඇලිලා නැහැ. එයා ditthි වලට ඇලිලා නැහැ. එයාට අවිජ්ජාශ්‍රවත් නැහැ. දර කාමාශ්‍රව, භවආශ්‍රව, ditthි ආශ්‍රව, අවිජ්ජාශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. ওই දෙකෙන් හොඳ සම්මාදිට්ඨිය මොකක්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන නිවැරදි මඟ. ඒ නිවැරදි මඟ නම් ආශ්‍රව සහිත නෙමෙයි, ආශ්‍රව රහිතයි. කාමයන්ට ඇලිලා නැහැ. භවයෙන් භවයට භවයන් ප්‍රාර්ථනා කරන්නේ. එයා ditthි වල එල්ලිලා නැහැ. එයා අවිද්‍යාව අයින් කරන්න, අවිද්‍යාව අවසන් කරන්න එයා වෙර වඩනවා, මහන්සි ගන්නවා. අවසන් කළා නැහැ කිව්ව. හැබැයි වෙර වඩනවා, මහන්සි ගන්නවා එයා විද්‍යාවට එන්න. මේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආශ්‍රව රහිත. දැන් එතකොට අපිට තියෙන්නේ මොකක්ද? වාඩි උනේ සම්මාදිට්ඨිය. හරි. බණහඬ වාඩි උනේ සම්මාදිට්ඨිය. නැත්තම් බණහඬ ඉන්නේ මිත්‍යා දිට්ඨි කිසි කෙනෙක් මෙහෙ ඉන්නේ බණහඬ. ගුවන් විදුලියෙන් අහන්නේ නැ රූපේ අනේ මොනවත් අහන්නේ මිත්‍යා දිට්ඨි ගත්තේ අහනවද? ඔයන්නේ ආගමික අහනවද? නෑ අහන්නේ. එහෙනම් සම්මාදිට්ඨියෙන් ආවේ. ආශ්‍රව තියෙනවද? කාමාශ්‍රව තියෙනවා. එහෙන් රූප දැකලා ආස්වාදයක් විඳින්න කැමති? කාමාශ්‍රව. කනෙන් මිහිරි ශබ්ද අහලා ආස්වාදයක් විඳින්න කැමති? ඒ ආශ්‍රවනේ ඇලිලානේ.
නාසයෙන් හොඳ සුවඳ ආග්‍රහණය කරලා ආස්වාදයක් විඳින්න කැමති. ආශ්‍රව. දිවෙන් ප්‍රණීත ආහාර අනුභව කරලා ආස්වාදයක් විඳින්න කැමති. ආශ්‍රව. කාම ආශ්‍රව. කාම කියන්නේ කැමති කියන එක. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. මේ කැමැත්තෙන් ඇලිලා නැද්ද? පහස. පිළිබඳව කැමැත්තෙන් ඇලිලා නැද්ද? කාම ආශ්‍රව. හැබැයි සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕක චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා. දැන් මොකද්ද ගන්නෙ? දෙකෙන් එකක් ගන්න පුළුවන්. සසරෙන් නිවනට නම් ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගන්න. ඒකට කියනවා ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිචි සම්බොජ්ජංගය. ඒක වැඩිලා. ධම්මවිචි. ඒ කියන්නේ මන අවබෝධය. ධර්මයේ පිළිබඳව නිවැරදි අවබෝධය. ධම්මවිචි සම්බොජ්ජංගය. ප්‍රඥා ඉන්ද්‍රිය නුවණ වැඩිලා. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය අරන් තියෙනවා. ප්‍රඥා බල එයින් බල පහක් තියෙනවා, ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා නිවනට අරගෙන යන සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා, මේ බල ධර්මයන් වැඩිලා ආශ්‍රව නැහැ. දැන් එතකොට මං කියන්නේ ඔය කට්ටිය ලකුණු දාගන්න. ආශ්‍රව සහිත සම්මාදිට්ඨියද තියෙන්නේ, ආශ්‍රව රහිත සම්මාදිට්ඨියද තියෙන්නේ කියලා Tamanට දැන් ලකුණු කරගන්න පුළුවන්ද බැරිද? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන් දකින්න ඕන නම් ආශ්‍රව රහිත සම්මාදිට්ඨියට යන්න. සසර ඇවිදින්න ඕනේ නම් තවදුරට ආශ්‍රව සහිත සම්මාදිට්ඨිය ගන්න. දැන් මොකද්ද ගන්න එතකොට? එහෙනම් කාමයන්ට ඇලෙන කයින් කරන්න වෙනවා. බුදුරජාණන් සයින් කරන්නේ. ආශ්‍රවකේ සර ඥානෙ නේද පාන්දරයම ඉපදිවි. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi, අවිජ්ජාශ්‍රව කියන සියලු ආශ්‍රවයන් ප්‍රහීන කරලා ලැබපු උතුම් වූ ඥානය ආශ්‍රවකේ සර ඥානය. හවස පූර්ව නිවාසානුස්මති ඥානය, මධ්‍යම යාමේ චුති උප්පති ඥානය, පාන්දර යාමේ ඔය ධර්මතා තුනට මොකක්ද කියන්නේ? ත්‍රිවිද්‍යා. විද්‍යා තුනක්. ඒ විද්‍යා තුනත් එක්කම තව 70ක් පහළ වුණා. ආශ්‍රවයන් ප්‍රහීනද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨියද? අපි නිවනට බණ කියන්නේ. සසරට බණ කියන්නේ. මාත්‍රිකාව සසරින් නිවනට. අපට ඕනෙත් ඒකමනේ. මෙච්චර කාල අවබෝධ කරගන්න බැරි වුණෙත් ඕකනේ. චතුරාර්ය සත්‍යනේ. ඒතර ඒකට මග නෙමෙයි කියන්නේ. පාර පෙන්වන්නේ. මාර්ගය, අරියෂ්ඨාංගික මාර්ගය. එහෙනම් ආශ්‍රව රහිත හැබැයි කවදා හරි කරන්න වෙනවා. ලෝකෝත්තර අරියෂ්ඨාංගික මාර්ගය. ඒක සම්මාදිට්ඨියද? නිවැරදිව සම්මාදිට්ඨියද? ආශ්‍රව සහිත එක සම්මාදිට්ඨිය. හැබැයි ඒක නිවැරදිම සම්මාදිට්ඨිය නෙමෙයි. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මාදිට්ඨිය ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිචි සම්බොජ්ජංගය. සද්ධා, වීරි, සති, සමාධි, ප්‍රඥා වැඩිලා. ඔය පස් දෙනා තමයි නිවනට අරන් යන්නේ. ඔය පස් දෙනාගෙන් එක්කෙනෙක්වත් තියලා නිවන් දකින්න බෑ. ඔය බල ධර්ම, ඔය ඉන්ද්‍රිය ධර්ම නායකත්වය අරගෙන බලවත් වෙලා ගිහලා නිවනින්ම තියෙනවා. හැබැයි නිවෙනින් තියලා ඒ කට්ටිය ආපහු එනවා. එහෙනම් අපිව එහා එගොඩ කරලා ඒ පස් දෙනා මෙහි ඉඳී. අපිව එගොඩට කරලා. එහෙනම් ඒ අන්නේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න ඕනේ. ඒ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්නේ ආශ්‍රව සහිත පුච්චලයට නෙමෙයි. ආශ්‍රව එයා කාමාශ්‍රව නැහැ. එයා ගෙවල් දොරවල් වලට ඇල්ලලා නැහැ. ඉඩකඩම් වලට ඇලිලා නැහැ. යාන වාහන වලට ඇලිලා නැහැ. මිල මුදල් වලට ඇලිලා නැහැ. රන් රිදී මුතු මැණික් වලට ඇලිලා නැහැ. අඹ දරුවන්ට ඇලිලත් නැහැ. ඥාති හිත මිත්‍රාදීන්ට ඇලිලත් නැහැ. අපි කාමාශ්‍රව. ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි, ඒවට කැමැති සිතුවිලි
ඒ කාමාශ්‍රව. දැන් මොකද කරන්නේ? දැන් මං කියන්නේ සුදුසු තැනකට ඇවිල්ලා තියෙන්නේ කියලා. නේ? දැන් සුදුසු තැනදී සුදුසු දේ කරගන්න ඕනද නැද්ද? මේ අවස්ථාව මගේ හැරුණොත් මොකද වෙන්නේ? ඊතලේ විද්‍ය කරුවලේ වැටුණු තැන හොයන්න පුළුවන්. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉන්න අපි මේ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් ඊගාව භවයට යන්නේ කොහෙද? ආ? තිරිසන් ලෝකෙට ගියොත් ආයි කවද එනවද? තිරිසන් ලෝකෙ මොනවද තියෙන්නේ? ආසාවයි තරහවයිනේ තියෙන්නේ. තිරිසන් ලෝකෙ ඔය දෙක නෙමෙයිද තියෙන්නේ? වේදනා සංඥා දෙකයි තියෙන්නේ. විඳිනවා හඳුනා ගන්නවා. ඉතින් වේදනා සංඥා දෙක එහෙනම් තිරිසන් ලෝකේ ආසාවයි තරහවයි තියෙන්නේ. ආහාර වලට පොර කාගෙන ඇවිල්ලා අනිත් පෙරලගෙන ඇවිල්ලා කන්නේ. ආසාව හින්දා නෙමෙයි. ඒතර පොර කන්නේ තරහ හින්දා නෙමෙයි. තව ඒගොල්ලන්ගේ ජාතිය කෙනෙක් දැක්කොත් ඒ පළාතට එන්න දෙන්න එළවනවනේ. ආ නැද්ද? ඒ කිට්ටුවට එන්න දෙන්න ඒගොල්ලන්ගේ තියෙනවා ඒරියා එකක්. එතකොට ඒවට ඇතුළු වුණ මොකද කරන්නේ අරගොල්ලෝ? දැන් ආසාවයි තරහවයි නෙමෙයිද තියෙන්නේ? දැන් කුසල්ද වැඩින්නේ? දැන් අකුසල්ද වැඩින්නේ? එහෙනම් මෙතන සුසු තැන. මේ ආශ්‍රව සහිත යනවද ආශ්‍රව රහිත යනවද? ආශ්‍රව සහිත ගියොත් සසර ආශ්‍රව රහිත ගියොත් එහෙනම් භව ආශ්‍රව, ditthi ආශ්‍රව වෙන කිසිම ditthියක් ඕනේ නැහැ අපිට. අපිට දෙවියන් ඕනෙත් නැහැ. ආදාහනක් ඕනෙත් නැහැ, නැකතක් ඕනෙත් නැහැ, වේලපත් කරයක් ඕනෙත් නැහැ. ඕ මොනක්වත් අවශ්‍ය නැහැ. ඔවා දාගත්තේ ඔවට කියන්නේ ditthi කියලා. දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය කියලා බලන්න පළවෙනි සූත්‍රය දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රය. ඒකේ තියෙනවා මහණෙනි මේවා තිරස්චාන ජීවිත. තිරස්චාන. තිරස්චාන කියන්නේ මොකක්ද? තිරිසන් ක්‍රියාවන් මේවා. දැන් කිව්වහම ඉතින් අපටත් අනතුරුදායකක් තියෙනවා අපිට. අනතුරුදායකක් තියෙනවා. නමුත් සත්‍ය කියන්නේ පැහැදිලි. එයි ඒ තුලින් ආශ්‍රව ප්‍රහීන වෙනවද? දැන් ආශ්‍රව වැඩෙනවද? ආශ්‍රව වැඩෙනවද? ආශ්‍රව ප්‍රහීන වෙනවද? බුදුරජාණන් වහන්සේ ආශ්‍රව ප්‍රහීන කරනවද? එහෙනම් ප්‍රඥාද? සම්මාදිට්ඨියද? සම්මාදිට්ඨිය. ඒතර ලෞකික සම්මාදිට්ඨියද ලෝකෝත්තර සම්මාදිට්ඨියද? ඒ සඳහා සිය පැවැත්වුවා දේ සම්මා සතියයි. මිත්‍යාදිට්ඨිය අයින් කරන්න සම්මාදිට්ඨිය වඩන්නත් ගන්න වෑයම සම්මා වායාමයයි. සිහියෙන් යුක්තවයි මිත්‍යා දිට්ඨිය අයින් කරන්නේ. සිහියෙන් යුක්තවයි සම්මා දිට්ඨිය වඩන්නේ. ඒ සම්මා සතියයි. දැන් හරිද? කරුණ තුන එකට එනවද? මේ කරුණ තුන එකට එන්න ඕනේ. මේ ධර්මතාව තුන එකට ආවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි. ආයත් දේශනා කරනවා මහණෙනි. සම්මා සංකප්ප තියෙනවා මිත්‍යා සංකප්ප තියෙනවා. වැරදි ආකාරයට කල්පනා කරනවද? ඒ මිත්‍යා සංකප්ප. මොකද්ද මිත්‍යා සංකප්ප? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. කාම විතර්ක කල්පනා කරනවා. සම සංකප්ප. සංකප්ප කියන්නේ කල්පනා කරනවා. එහෙනම් වැරදි ආකාරයට කල්පනා කරනවා කාම විතර්ක. කාමයන්ම හොයනවා. රූප බලන්නම හොයනවා, මිහිරි ශබ්ද අහන්නම හොයනවා, සුවඳම හොයනවා, රසයම හොයනවා, පහසම හොයනවා. ඒ පිළිබඳව නැවත නැවත හොයනවා, නැවත නැවත හොයනවා, නැවත නැවත විතර්ක කරනවා. විතර්ක කරනවාද විචාර කරනවා. හොයනවා, බලනවා. නැද්ද? මොන සංකප්පද? මිත්‍යා සංකප්ප. සම්මා සංකප්ප දෙආකාරයි. ඒ කොහොමද? යම් කිසි කෙනෙක් කාම විතර්ක වෙනුවට ගන්නව නෙක්ඛම්ම විතර්ක. නෙක්ඛම්ම විතර්ක. ව්‍යාපාද විතර්ක වෙනුවට ගන්නවා අව්‍යාපාද මෛත්‍රිය. දැන් එහෙම ඉන්නවා. අපේ මම ඔය කාමයන් ගැන කල්පනා කළා ඇති වැඩන්නේ. මට ඇති සිතක් නැහැ කියලා ඒවයි වයින් කරලා ඔය තරහ සිතුවිලියක් වැඩන්නේ මට. අපේ සිත නරක වෙන එක විතරයි වෙන්නේ. එහෙමයි ඉන්නවා ඒ වයින් කරන. හැබැයි යට ආශ්‍රව තියෙනවද? යට ආශ්‍රව තියෙනවා. ඒ ආර්ය මාර්ගයට බහැලාද? නැහැ. හැබැයි ආයෙ වයින් කරන්න උත්සාහ කරනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක. හිංසා විතර්ක කියන්නේ අනුන් නැසේවා වෙනසේවා
කියලා එහෙම කියනවනේ. සමාජයේ කියනවා. උන්ට හොදක් සිද්ධ වෙන්නේ. උන්ට හින ගහන්න ඕනේ. අපිට කරපුවාට. එහෙම කියනවනේ සමාජෙම තියෙනවා. ඔව්. ඒතකොට හිංසා විතර්ක. අනුන්ට අයහපතක්ම හිතනවා පතනවා. ඒතර ඒවා ඒ පිළිබඳව කල්පනා කිරීම සම්මා සංකප්ප නෙමෙයි මිත්‍යා සංකප්ප. එහෙනම් ඒවෙන් වෙන් වෙලා ඉන්නවා සමහර අය. හැබැයි සිත ඉහළට අරන්නේ. සිතත් එක්ක තර්ක කළා. සිතත් එක්ක ප්‍රශ්න කරලා ඒව අයින් කරගන්න. යම් තර්කයක්, යම් විතර්කයක්, යම් අර්පණාවක් ඉහළට ඔසවලා ගන්නවා අපි. ඒවෙන් අයින් කරලා. ඒ මහණෙනි ලෝකෝත්තර සම්මා සංකප්පයයි. එයාට ආශ්‍රව එයා කාමයන්ට ඇලිලා නැහැ. එයා භවයන්ට ඇලිලා නැහැ. එයා දික්ටි වලට ඇලිලා නැහැ. ඒ පිළිබඳව කල්පනා කරන්නේ. එහෙනම් සම්මා සංකප්පයේ තියෙනවද ආකාර දෙකක්? ලෞකික සම්මා සංකප්පයක් තියෙනවා ආශ්‍රව සහිත. ලෝකෝත්තර සම්මා සංකප්පයක් තියෙනවා ආශ්‍රව රහිත. මොකක්ද ගන්න? කල්පනා කරන්නේ මොන පැත්තටද? නෑ කාම විතර්ක සහ මුලින් අවසන්. ව්‍යාපාද විතර්ක සහ මුලින්ම අවසන්. හිංසා විතර්ක සහ මුලින්ම අවසන් කරනවා. එන්න දෙන්නෙම නෑ සිතට. එනේන සෑම අවස්ථාවකම සිතින් අයින් කරනවා. ඒ නිවැරදි 100න් ඒ සම්මා සතියයි. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයයි. ඒ නිවැරදි දැක්ම සම්මා දිට්ඨියයි. දැන් හරිද මාර්ගය එතකොට? බුදුරජාණන් වහන්සේ දාන මාර්ගය. හරි. ඒතකොට ලෞකික මාර්ගයක් පෙන්වනවා. යන්න ඕන නම් සසරේ යන්න ඕන නම් මේ මාර්ගය යන්න. ආශ්‍රව ප්‍රහීන කරගෙන ගියොත් සසරින් එතර වෙනවා. ආශ්‍රවත් එක්ක යනවා නම් දැන් අපි මෙච්චර කාලයක් ආවේ මොනව හින්දාද? ආශ්‍රව ප්‍රහීන කරා නම් පෙර භවයේ මේ භවයට එනවද? එහෙනම් පෙර භවයේ මේ භවයටත් ආවේ ආශ්‍රවත් එක්කම නේද? ආශ්‍රක්‍ය සරඥානෙ අපි ඉපදුවද? නෑනේ. බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාම ආශ්‍රවත් එක්ක නෙමෙයිද සටන් කළේ? අවසානයේ උපදවාගත්තේ සියලු ආශ්‍රයයන් ශේ කරලා ලබන උතුම් නුවණ නෙමෙයිද? ආශ්‍රක්‍ය සරඥානෙ. සියලු ආශ්‍රයන් ශේ අවසන්. ඒ නුවණ උපදවාගත්ත, ඒ ඥානෙ උපදවාගත්ත. එහෙනම් අපිත් උපදවා ගන්න ඕනේද? මොකටද? දුක් වලින් මිදෙන්න. සසරෙන් නිවනට. ආයි දේශනා කරනවා. එහෙනම් ඒ සඳහා පිරිවර තුනයි. සම්මා සංකප්පයට පිරිවර තුනයි. නිවැරදිව සිහිය, තොර හොඳ සිහියෙන් යුක්තවයි මිත්‍යා සංකප්පය දුරු කරන්නේ. හොඳ සිහියෙන් යුක්තවයි සම්මා සංකප්පය වඩන්නේ. ඒ සම්මා සතියයි. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයයි. ඒ නිවැරදි දැක්ම ආශ්‍රව සහිතද ආශ්‍රව රහිතද කියලා නිවැරදි දැක්ම ඒ දර්ශනය සම්මාදිට්ඨියයි. පැහැදිලිද කියන එක? ගැඹුරුයි ටික. පැහැදිලිනේ තේරෙනවනේ. ආයි දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි. සම්මා වාචා. මිත්‍යා වාචා කියලා දෙකයි. තියෙනවද දෙකක්? මිත්‍යා වාචා බොරු කියනවා. කේලම් කියනවා. පරුෂ වචන කියනවා. වැඩකට නැති හිස් වචන කතා කරනවා. වචී කර්ම. අකුසල. තියෙනවනේ. ඔව්. සම්මා වාචා දෙආකාරයි. මානෙනි සම්මා වාචා දෙආකාරයි. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මා වාචාවක් තියෙනවා. ආශ්‍රව සහිතයි කුසල පක්ෂයේ යෙදෙන. ඒ කියන්නේ යාට කාමාශ්‍රව තියෙනවා. භවආශ්‍රවක් තියෙනවා. ditthi ආශ්‍රවක් තියෙනවා යාට. හැබැයි එයා බොරු කියන්නේ. එයා බොරු කියන්නේ. එයා කේලම් කියන්නේත් නැහැ. එයා නරක වචන කතා කරන්නේත් නැහැ. එයා වැඩකට නැති හිස් දේවල් කතා කරන්නේත් නැහැ. හැබැයි ආශ්‍රව ප්‍රහීන කළා නැහැ. ඉන්නවද එහෙමයි? කාමයන්ට ඇලෙනවා. කාමයන් හොයනවා. කාම විතර්ක තියෙන යාට. ඒතර යා භවයන් පිළිබඳව හොඳ භවයක් හොයනවා. හොඳ භවයක් පතනවා. භවආශ්‍රය. එයා දික්ටි වලත් එල්ලිලා ඉන්නවා. මේ පිළිබඳව දන්නේට විශ්වාසිකුත් තියෙනවා. හැබැයි වෙන වෙන දේවල් පස්සෙත් යනවා. නැද්ද? මොන හරි දෙයක් වුණත් ඕක මොකක් හරි අවුරු හරි ගුරුකමක් කරලා දන්නෙත් නැහැ. නේද? එහෙමත් හිතනවා. නේ? මොන හරි වෙලා තියෙන අපිට මේ විදිහට එන්නේ කරදර කියලා. එහෙම හිතනවනේ. දැන් ඒවෙන් ලැබිච්ච යහපතක් තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කර සූත්‍රයක් තියෙනවා ඔය පිරිත් පොතේ.
මහා සමය සූත්‍රය කියලා සූත්‍රයක්. අහලා තියෙනවා. ওই සූත්‍රයේ gedara යම් කෙනෙක් gedara සජ්ජායනා කරනවාද කොඩි වින කිසි කෙනෙකුට කරන්න බෑ. හෝනියමක් කරන්න මිනියලු ජීවම් කළා ගැන මොනවාක්වත් කරන්න බෑ. ඒවෙන් කිසි දෙයක් වෙන්නෙත් නෑ. ඒ තරම් ඊටාම ශ්‍රේෂ්ඨ වටිනා සූත්‍රයක් තමයි මහා සමය සූත්‍රය. ওই සූත්‍රය දේශනා කරන වෙලාවේ මුළු විශ්වයේ ඉන්න විශාල පිරිසක් උතන්ට සහභාගී වුණා. කපිලවස්තුවේ මාරයත් ආවා. සියලුම දෙනා ආවතන්ට. ශ්‍රේෂ්ඨ සූත්‍රය මහා සමය. ওই සූත්‍රය සජ්ජායනා කරන නිවසේ කිසි කෙනෙකුට කොඩි විනියක් කූණියමක් මොන දෙයක්වත් කරන්න බෑ. කිසි දෙයක් වෙන්නේ. ඉතින් එහෙනම් එයි අපි බය වෙන්නේ. මොකටද බය වෙන්නේ? අපේ ආරක්ෂාවට දීලා තියෙන. එහෙනම් නිවැරදි. ඒක වචනේ එතකොට අපි පාවිච්චි කරනවා. ඒතර ආශ්‍රව සහිත සම්මා වාචා තියෙනවා. ආශ්‍රව රහිත සම්මා වාචාවක් තියෙනවා. ආශ්‍රව සහිතයි. ඒතර බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ නැහැ, වැඩකට නැති හිස් වචනය කතා කරන්නේ. හැබැයි යාට ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව එයාට කියනවා. නේ. එයා ආර්ය මාර්ගයට බැස්සා. ඒ මොකක්ද? එයා විදර්ශනා භාවනා කරනවා. එයි මේ විදර්ශනා භාවනාව මේ තරම් ශ්‍රේෂ්ඨයි කිව්වේ. ඒක ලස්සනට කියනවා තථාගතයන් වහන්සේ. මහණෙනි මේ ලෝකේ පුච්චලේ සාමාන්‍ය පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක සිල්වත් පුජ්‍යලයකට දෙන දානේ ආනිසංස වැඩි. ඒ සිල්වත් පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක සෝවාන් පුජ්‍යලයකට දෙන දානේ ආනිසංස වැඩි. ඒ සෝවාන් පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක සක්‍ෘදාගාමි පුජ්‍යලයකට දෙන දානේ ආනිසංස වැඩි. ඒ සක්‍ෘදාගාමි පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක අනාගාමි පුජ්‍යලයකට දෙන දානේ ආනිසංස වැඩි. ඒ අනාගාමි පුජ්‍යලයන් 100 දෙනෙකුට වඩා එක රහතන් වහන්සේ නමකට දෙන දානේ ආනිසංස වැඩි. රහතන් වහන්සේලා 109කට වඩා එක බුදුවරයන් වහන්සේ කෙනෙකුට දෙන දානේ ආනිසංස වැඩි. ඊටත් වඩා ආනිසංස වැඩි බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානේ ආනිසංස. මහණෙනි ඊටත් වඩා ආනිසංස වැඩි පංචශීලය ආරක්ෂා කරනවා. ඊටත් වඩා ආනිසංස වැඩි. ඊටත් වඩා ආනිසංස වැඩි තියෙනවා. ඊට ඉස්සෙල්ලා තියෙනවා. යමෙක් සතර දිග්භාගයෙන් වඩින භික්ෂුන් වහන්සේලාට විහාරයක් හදලා පූජා කරනවා නම් ඊටත් වඩා ආනිසංස වැඩි. ඊටත් වඩා ආනිසංස වැඩි පන්සිල් රකින්නවා. ඊටත් වඩා ආනිසංස වැඩි මලක් අතට අරන් ඉබින තරම් කාලයක් මෛත්‍රී සහගත සිත වඩනවා. මලක් අතට අරන් ඉබින් ඇසිපිල්ලම් ගන්න තරම් කාලයක් මෙත් සිත වඩනවා නම් ඊටත් වඩා ආනිසංස වැඩි. ආයි කියනවා මොහොතක් විදර්ශනා භාවනා වඩනවා නම් ඔය සියල්ලටම වඩා ආනිසංස වැඩි. රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ නේ. විදර්ශනා භාවනාවලට වියදම් වෙන්නේ නැහැ. එහෙනම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි විදර්ශනා ප්‍රඥාව. ආර්ය මාර්ගය කියන්නේ මොකද්ද? විදර්ශනා ප්‍රඥාව. ඒතකොට ආශ්‍රව සහිත සම්මා වාචා තියෙනවා, ආශ්‍රව රහිත සම්මා වාචා තියෙනවා. හැබැයි මේ ධර්මයටත් මේ ධර්මතාවය වඩන්නත් එයා නිවැරදි සිහියක් පැවැත්විය යුතුයි. එයි මේ මිත්‍යා වාචා කියලා දැනගන්නේ මේ සම්මා වාචා කියලා දැනගන්නේ හොඳ සිහියෙන්. ඒ මිත්‍යා වාචා දුරු කරන්නත් සම්මා වාචා වඩන්නත් ගන්න උත්සාහය සම්මා වායාමයයි. ତර මිත්‍යා වාචා කියලා දැනගත්තා දැකගත්තා හරියටම සම්මා වාචා කියලා දැනගත්තා දැකගත්තා හරියටම ඒ සම්මා දිට්ඨියයි. එහෙනම් ඒ ලෞකික ලෝකෝත්තර මාර්ග. ඒකේ තියෙනවා දෙකක් සම්මා වාචා. දැන් මොකද්ද හොඳ එක? හොඳ එක ගන්නවද ඊට වඩා ටිකක් අඩුවෙන් තියෙන එක ගන්නවද? මොකද්ද ගන්න? කැමැති මොකක් ගන්න? හොඳ එක ගන්න ඕනේ. ඒකටනේ කැමැති කවුරුත්. කොහෙ ගියත් යන්නේ හොඳ එකක් ගන්නනේ. නේ. එහෙනම් මේ ධර්මතාවෙත් අපි ගන්න ඕනේ මොකක්ද? හොඳ එක. ඒතර ආශ්‍රව සහිත එක ගන්නවද? අනේ ඒක සම්මා වාචා. ආශ්‍රව සහිතයි හැබැයි. යාට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthi ආශ්‍රව තියෙනවා. එහෙනම් ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මා වාචා තියෙනවා. එහෙනම් අපි දුරු කරන්න ඕනේ මොකක්ද? කාමයන්ට ඇලෙන එක දුරු කරන්න, භවයන්ට ඇලෙන එක දුරු කරන්න, ditthi වලට ඇලෙන එක දුරු කරන්න. ඒතකොට විද්‍යාවට එනවා.
කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව නැත්නම් යට අවිජ්ජාශ්‍රවත් නැහැ. ඔය තියෙන තාක්කල් තමයි අවිජ්ජාශ්‍රව. ආයි දේශනා කරනවා මහණෙනි. මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත කියලා දෙකයි. මිත්‍යා කම්මන්ත වැරදි කර්මාන්තයක් තියෙනවා. සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනයන් කරනවා. මහණෙනි මේ මිත්‍යා කම්මන්තයයි. සම්මා කම්මන්තයක් තියෙනවා. එයා සත්තු මරන්නෙත් නැහැ, හොරකම් කරන්නෙත් නැහැ, වැරදි කාම සේවනයන් කරන්නෙත් නැහැ. හැබැයි යාට ආශ්‍රව තියෙනවා. ආශ්‍රව සහිත කුසල පක්ෂයේ යෙදෙන සම්මා කම්මන්තයක් තියෙනවා. ආශ්‍රව රහිත ලෝකෝත්තර පක්ෂයේ යෙදෙන සම්මා කම්මන්තයක් තියෙනවා. දැන් එයා සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයන් කරන්නේ. එයාට ආශ්‍රව තියෙනවද? ආශ්‍රව තියෙනවා. එහෙනම් හැබැයි කුසල පක්ෂයේ යෙදෙනවා එයා. එයි ප්‍රාණඝාතයෙන් වැළකීලා, දත්තාදානයෙන් වැළකීලා, කාමීච්ඡාචාරයෙන් වැළකීලා. ඒතර එයා නිවැරදි කර්මාන්තයක් කරන්නේ ජීවත් වීම සඳහා. හැබැයි ආශ්‍රව, කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව තියෙනවා. මහණෙනි ලෝකෝත්තර. ඒතර ආශ්‍රව රහිත සම්මා කම්මන්තයක් තියෙනවා. ආශ්‍රව නැහැ. එයා නිවැරදි ආර්ය මාර්ගයට බහැලා ඉන්නේ. ලෝකෝත්තර ආර්ය මාර්ගයට බහැලා ඉන්නේ. නිවැරදි ආර්ය මාර්ගයට බහැලා ඉන්නේ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මා කම්මන්තයක්. දැන් තියෙන්නේ මොකක්ද? දෙව කට්ටියත් මම දන්නවා නිවැරදි කර්මාන්තයක් කරනවා. හරි. අපි දන්න වැරදි කර්මාන්ත කරන්නයි බණ අහන්නේ. හැබැයි ආශ්‍රව එහෙනම් ලෞකික සම්මා කම්මන්තයක්ද තියෙන්නේ, ලෝකෝත්තර සම්මා කම්මන්තය. ආශ්‍රව සහිත එකක්ද, ආශ්‍රව රහිත එකක්ද? ප්‍රහීන කරන්න ඕනෙද නැත්? කවද්ද? පුළුවන් තරම් ඉක්මනට. පුළුවන් තරම් ඉක්මනට කරගන්න ඕනේ. හැබැයි ඉක්මනට කරගන්න නම් මේක දකින්න ඕනේ නේ. ඔව් මේ සිත දූෂ්‍ය වෙන ආකාරය, සිත අපිරිසිදු වෙන ආකාරය, සිත කිලිට වෙන ආකාරය දකින්නවද? එයාට පුළුවන් මේක කරගන්න. නොදකින්න තාක්කල් බෑ. ඒක තමයි සම්මාදිට්ඨිය මුලට ගත්තේ. සම්මාදිට්ඨියෙන් තමයි දකින්නේ. දිට්ඨි කියන්නේ දකින්න. සම්මාදිට්ඨි නිවැරදිව දකින්න. ආජීවයක් තියෙනවා. සමාජීව. මිත්‍යාජීව කියලා දෙකයි. ලාභ සත්කාර ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු ජීවත් වෙනවා. ඉන්නවද නැද්ද? ලාභ සත්කාර ගරු නම්බුනාම ඉල්ලලා ගන්න. සහතිකේ. ගරු නම්බුනා. ඒව නොදුන්නත් අමනාපත් වෙනවා. කීර්ති ප්‍රශංසා. දැන් මේවා මොනවද? මිත්‍යා ජීව. වැරදි දිවි පැවැත්මක්. සම්මා ජීව දෙආකාරයි. ආශ්‍රව සහිත සම්මා ජීවයක් තියෙනවා. ආශ්‍රව රහිත සම්මා ජීවයක් තියෙනවා. ආශ්‍රව සහිතයි. ඒතොර ලාභ සත්කාර ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා යා බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයා මට වැඩක් නෑ ඕවෙන් ඇති වැඩක් මොකද ඔයගේ මරුණාම ගෙනියන්න පුළුවන් දෝ. දැන් යා ප්‍රතික්ෂේප කරන එක. ලාභ සත්කාර ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා. හැබැයි යාට ආශ්‍රව එයා කාමයන්ට ඇලිලා. එයා භවයන්ට ඇලිලා. එයා දික්ටි වලට ඇලිලා. එහෙනම් කාමාශ්‍රව, භවආශ්‍රව, ditthිආශ්‍රව යාට තියෙනවා. ආශ්‍රව සහිතයි හැබැයි කුසල පක්ෂයේ යෙදෙන්නේ. එයා ලාභ සත්කාර නැමට පවා. ගරු නම්බුනාම කීර්ති ප්‍රශංසා එයා බලාපොරොත්තු නැහැ. ආර්ය මාර්ගයට බැස්සා. ආශ්‍රව නැහැ. එයාට කාමාශ්‍රවත් නැහැ, භවආශ්‍රවත් නැහැ, ditthිආශ්‍රවත් නැහැ, අවිජ්ජාශ්‍රවත් නැහැ. ආශ්‍රව රහිත ලෝකෝත්තර සම්මා ජීවයක් තියෙනවා. දැන් මොකද්ද ගන්නෙ? ලෞකික වන්න ලෞකික ආශ්‍රව සහිත එක දැන් මෙච්චර කාලයක් අරගෙන නේ ආවේ ඔක. ආශ්‍රව සහිතවනේ ආවේ. ඒතර සම්මා දිට්ඨියත් ආශ්‍රව සහිත ආවා අපි. සම්මා සංකප්පයත් ආශ්‍රව සහිතයි ආවේ. සම්මා වාචත් ආශ්‍රව සහිත ආවේ. සම්මා කම්මන්තයත් ආශ්‍රව සහිත ආවේ. දැන් සම්මා ආජීව. දැන් එතකොට මේක අයින් කරන්න ඕනේද නේ? ආශ්‍රව සහිතද ආශ්‍රව රහිතද? ආශ්‍රව රහිත නම් නිවන. ආශ්‍රව සහිත නම් ආශ්‍රයයන්ගෙන් යුක්ත නම් සසර. දැන් මොකද්ද ගන්නෙ? හොඳ එක ගන්නවද ඊට වඩා ටිකක් අඩුවෙන් තියෙන එක ගන්න. සමහර අය අඩුවටත් වෙනවනේ.
සමහර අය හොඳ එකත් දැන් වටින්නේ මොකද්ද? හොඳ එක වටිනවනේ. ලෝකෝත්තර සමාජීවය. අන්නේ ආයතෝட එයා නිරන්තරයෙන් ආර්ය මාර්ගයට බැහැලා තියෙන්නේ. ආර්ය මාර්ගයට බැස්සනම් එයාගේ අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බල ධම්ම විචි සම්බොච්චංගේ වැඩෙනවා. ඒ වැඩෙනවද? එතකොට ආශ්‍රව රහිතයි. ඒ ආශ්‍රව නුවණින් කල්පනා කරලා හොඳ සිහියෙන් යුක්තවයි ඉන්නේ. ඒ සඳහා ගන්න වෑයම සම්මා වායාමයේ නිවැරදි වේ දකින්නවා. ඒ සම්මා දිට්ඨියයි. නෑ ඒතර මේ කරුණු පහ අර කරුණු තුන මුලට අරගෙන මේ කරුණු පහ සම්පූර්ණ කරන්න බැරිද? පුළුවන්ද බැරිද? දැන් මාර්ගය හරිද එතකොට? මානේ සම්මා දිට්ඨිය තියෙනවනේ යම් කිසි කෙනෙකුට එයාගේ මිත්‍යා දිට්ඨිය දිරනවා. ඒතර සම්මා සංකප්පය තියෙනවනම් එයාගේ මිත්‍යා සංකප්පය දිරනවා. එයාට නිවැරදි සම්මා වාචා තියෙනවනම් එයාගේ මිත්‍යා වාචා දිරනවා. ඒ නිවැරදිව තියෙනවනම් එයාට කුසල පක්ෂය වැඩෙනවා. අකුසල පක්ෂය දුර්වල වෙනවා. හැබැයි නිවැරදි. මේතර ආශ්‍රව කියන්නේ අකුසල පක්ෂේ. ආශ්‍රව රහිත නම් ලෝකෝත්තර. එහෙනම් සමා ආචීවි. සමා කම්මන්තේ තියෙනවා නම් මිත්‍යා කම්මන්තේ. ඒතර දිරනවා. ඒ සඳහා මේ මිත්‍යා කම්මන්තේ නිසා මෙච්චර කාලයක් වැඩිච්ච අකුසල් ඒවත් අවසන් වෙනවා. සමා ආචීවයට ආවනම් මිත්‍යා ආචීවය දුර වෙනවා. මිත්‍යා ආජීවය නිසා මෙතර කාලයක් අකුසල් වැඩුණා නම් ඒ අකුසලුත් අයින් වෙනවා. එහෙනම් මිත්‍යා සති නැහැ සම්මා සති. මිත්‍යා වායාම නැහැ සම්මා වායාම. මිත්‍යා දිට්ඨි නැහැ සම්මා දිට්ඨි. දැන් හරිද? දැන් ඒතකොට ලෞකික පක්ෂද වඩන්නේ ලෝකෝත්තර පක්ෂද? මේ තමයි නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක්. මේක වෙනස් කරන්න බෑ. මොකද දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. ඒ හේතු නිරෝධයයි ඒ නිරෝධගාමිනී ප්‍රතිපදාවයි විවෘත කරන්නේ බුදුවරෙක්. ඒකට තමයි කල්ප ගානකට පස්සේ බුදුවරෙක් පහළ වෙලා ඒ සියලු දුක් වලින් මිදීම, ඒ කියන්නේ නිවන හා ඒකට නිවැරදි මඟ දේශනා කරන්නේ බුදුවරයෙක් බුදුරජාණන් වහන්සේ නමක්. දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. දැන් බැලුවත් දුකයි දුකට හේතුවයි තියෙනවනේ. දැන් අපි හේතු අයින් කරේ නැහැ. ඒතර හේතු අයින් කරන පිළිවෙත කවුද කියලා දුන්නේ? මඟ කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් දුකයි දුකට හේතුවයි ලෝකේ හැමදාම තියෙනවා. අන්න හේතු අයින් කරන පිළිවෙත කිව්වා. ඒකට මාර්ගය කිව්වා. ඒ හේතු නිරෝධේ නිවනයි, නිවනට යන මගයි කිව්වා. එහෙනම් අපි ඒ මග යනවද? එහෙම නැත්නම් මෙච්චර කාලයක් හදාගෙන අර ආපු හේතු ටික අරගෙන ආශ්‍රවත් එක්ක යනවා. ගියොත් දුකයි. දැන් තේරිලා තියෙන දුක කියන එක සත්‍යයක් කියලා. එතකොට ඇලෙන එක තෘෂ්ණාව ඒක හේතුවක් කියලා දාන්න. මේ හේතුයෙන් තමයි මේක හදන්නේ කියලා. එතකොට දැන් ආශ්‍රව අයින් කරන්න ඕනේ නේද? ආශ්‍රව කියන්නේ තණ්හාවම තමයි. මේක පැත්තකින් මේ විස්තර කළාට ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. චන්දරාගය, නන්දිරාගය, ආශ්‍රව, තණ්හාව එකම අර්ථය එන්නේ. අපි ධර්ම දේශනාව අවසන් කරනවා. පැහැදිලිද කියපේ? හොඳ 100න් ඉන්න ඕනේද නැද්ද? මේ සම්මා සතියයි. උත්සාහ කරන්න ඕනේද නැද්ද? මේ සම්මා වායාමයේ. නිවැරදිව දකින්න. සම්මා දිට්ඨි. හොඳයි. ධර්ම දේශනාව අවසන් කරනවා. දායකත්වය ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සුනිල් තලේරත්න, විනීතා තලේරත්න සහ රුවිනි රුවන්නා මනෝරි යන දූපතුන් ඇතුළු මිතුරන් විසින් අරමුණ දෙපාර්ශ්වයෙන් පරලෝසප දෙමව්පියන්ට හා නෑදෑයන්ට පින් අනුමෝදන් කිරීම සහ පැමිණ සිටින සියලු දෙනාගේම පරලෝසප ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සහ උතුම් නිර්වාණ අවබෝධය සඳහා අප සියලු දෙනා ඇතුළු ධර්ම ශ්‍රවණය කරන සියලු ලෝකවාසීන්ට උතුම් නිර්වාණ ශාන්තිය උදා වේවා. දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා. අපවත් වදාළ බෞද්ධ රූපාහිනී නිර්මාතෘ දරණාගම කුසල ධර්ම ස්වාමින් වහන්සේ වගේ ස්වාමින් වහන්සේට නිර්වාණ අවබෝධය වා කියලා ප්‍රාර්ථනා කරනවා. බෞද්ධ රූපාහිනී සියලු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරනවා. නිවනට මඟ දේශනා වල
හේතු කොටගෙන සියලු ලෝක සත්‍යයන් සසර දුකින් මිදේවායි ප්‍රාර්ථනා කරන උතුම් සිතුවිලි උතුම් ප්‍රාර්ථනාවන් එනා රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් පළමුවෙන් පරලෝසප ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මේ ඥාතිනං හෝතු කියන ගාථාවන් කියන්නේ. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. සත් ප්‍රාර්ථනා කරන සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන සියලු ලෝකවාසීන්ට උතුම් වූ නිර්වාණ ශාන්තිය උදා වේවා. දේශකයන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්න. අපවත්ී වදාළ බෞද්ධ ආරෝපාණි මාධ්‍යාලේ නිර්මාතෘ දරණාගම කුසල ධර්ම ස්වාමින් වහන්සේ ඇතුළු මෙතෙක් අපවත්ී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සියලු ස්වාමින් වහන්සේලා ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. නිවනට මග ධර්ම දේශනා මාලාව හේතු කොටගෙන සියලු ලෝකවාසීන්ටත් සංසාර දුකෙන් මිදීම සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. අවසාන වශයෙන් ඔබ අප සෑම දිනාටත් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය උපනිශ්‍රේ වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු.